සම්පන්න පින්වත්නි මෙම සෑම දිනාටම තේරුම් ගැනීමට පහසු වන ආකාරයේ ධර්මක සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මෙම ධර්ම දේශනාව පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ අනුමතබ්බ සම්මුතියේ තිබෙන අනුමතබ්බෝ යම් භික්ඛවේ සංසාරෝ පුප්පා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනානං සන්දාවතං සංසාරතං කියන පාඩය පාදක කරගෙන. ඒ සරල අදහස මෙන්න මේකයි. අවිජ්ජාවෙන් බැසුණු තණ්හාවෙන් බැඳුණු සත්‍ය සංසාරේ නිමක් නැතුව ගමන් කරමින් ඉපදෙමින් මැරෙමින් ගමන් කර ඉන්නේ. ඒ අවිද්‍යාවෙන් බැසී තණ්හාවෙන් බැඳුණු සත්‍ය ගමන් කරමින් පැමිණි පූර්වාන්තය පණවන්නට බෑ, දිස්වන්නේ නැහැ කියන එක ඒ සාමාන්‍ය අදහස. අද බොහෝ බෞද්ධයන්ට මේ අනමතබ්බ සංසාරය ගැන ඒ තරම් පැහැදිලි අවබෝධයක් නැහැ. තා සරල වුණත් ඒ පැහැදිලි අවබෝධය නැතිකම නිවන් ලැබීම සඳහා විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා බාධකයක් වෙනවා. බුදුරජාණන් වහන්සේට හැකියාව තිබෙනවා එක මොහොතකදී කල්ප සිය ගාණක් ඈතුවත් එක්කෙනෙකුගේ පෙර භවයන් බැලීමට. එවන් බුදුරජාණන් වහන්සේට එක් පුද්ගලයෙකුගේම පෙර භව බල සිටියත් මුළු ජීවිත කාලයම බුද්ධ ජීවිත කාලයම වෙන කිසි වැඩක් නොකර ඒම කර සිටියත් බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය නිමවුවත් තවත් බලන්නට පෙර භව ඒ පුද්ගලයාගේ තිබෙනවා. ඒක නිසා තමයි පුබ්බා කෝටියේන පඤ්ඤායති කියලා බදාලේ. පූර්වාන්තය පටන්ගත් ස්ථානයේ දකින්නට බෑ, පණවන්නට බෑ. මේ අතීත සංසාරයේ කාල පරිච්ඡේදය බොහෝ විට ප්‍රකාශ කරන්නේ කල්පවලින්. මේ අයට නිතර අහන්නට ලැබෙන සුරු පුරුදු වචනයක්. නමුත් මේ කල්පයේ තියෙන දීර්ඝ භාවයේ බැලිබඳව තරම් අවබෝධයක් සමහර බෞද්ධයන් ලබාගෙන නැහැ. උන්වහන්සේ කාල පරිච්ඡේදයේ විස්තර කරන්නේ උපමා වලින් 84000ක් යොදුන් උස ඇති මහා මේරු පර්වතයේ දවසකට වරක් පමණක් පෙති කැලලකින් පිස දැම්මොත් ඒ මහා පර්වතයේ ගෙවි ගියත් කල්පය ගෙවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වරකදී ප්‍රකාශ කොට වදාලා. තවත් වරකදී ප්‍රකාශ කළා සතපුන් 16ක් දිග 16ක් පළල 16ක් උස ඝන පර්වතයක්. ගල් පර්වතයක්. කිලෝමීටර වලින් කියනවා නම් කිලෝමීටර් 25ක් අවුරුදු 100කට වරක් කසී සලුවකින් පියදානවා නම් කසී සලුව කියන්නේ තාම සිනිදු පෙති කැල්ල. ඒ ගල් පර්වතයේ ගෙවි ගියත් කල්පය ගෙවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. නිකම් කල්පනා කරන්න එවැනි විශාල ගල් පර්වතයක් නෙවෙයි, ගඩොල් කැටයක් අපි අරගෙන තෙමෙන්නේ නැති තැනක ආරක්ෂිත තැනක තබලා අවුරුදු 100කට වරක් ඒක පෙති කැලලකින් පිස්ස දැම්මොත් ඒ ගඩොල් කැටේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති යන්නට කොපමණ කාල පරිච්ඡේදයක් යයිද කියලා. එතකොට කල්පය කියන්නේ කොයිතරම්නම් දීර්ඝ කාල පරිච්ඡේදයක්ද කියන එක පළමුවෙන්ම තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගෙවි ගිය කල්ප ප්‍රමාණය මහණෙනි කියන්නට බැරි තරම්. මේ සංසාරයේ ගෙවි ගිය කල්ප ප්‍රමාණය කිවීමට උන්වහන්සේ උපමාවක් වශයෙන් දක්වන්නේ පොළවේ තියෙන වැලි කැට යම්තාක් තියෙනවද ඒ වැලි කැට ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කල්ප ගෙවි ගොස් තිබෙනවා. මේ තරම් දීර්ඝ සංසාරයේ පුරා ගමන් කරන අවිද්‍යාවෙන් වැසී ගිය ඒ වගේම තණ්හාවෙන් බැඳුණු සත්වයා එසේ ගමන් කරන කාලය තුළදී එක් මවකගෙන් බොන ලද කිරි ප්‍රමාණය එකතු කළා නම් එහෙම මහා සාගරයේ ජලයට වඩා ඒ කිරි වැඩි කියලා උන්වහන්සේ වදාළා. මහා සාගරය කියනකොට මේ ඇයට සමහරට සීවෙන්නේ ඔය වෙරළකට ගියාට පස්සේ දිස්සෙන මහ මුහුද. එහෙම නෙවෙයි ඉන්දියන් සාගරය, පැසිෆික් සාගරය, අට්ලාන්ටික් සාගරය වැනි මේ මහා සාගර සියල්ලම තියෙන ජලයට වඩා එකම මවකගෙන් බීප කිරි වල ප්‍රමාණය වැඩි කියලා උන්වහන්සේ ප්‍රකාශ කොට වදාළා. එලෙසින්ම උන්වහන්සේ වදාලා මේ ලෝකයේ සිටින කිසිවෙක් Tamanට මව වෙච්ච කෙනෙක් නැහැ කියලා. මේ කරුණ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන්නේ සංසාරයේ කුයිතරම් ප්‍රමාණයක් තිස්සේ කොහොමද විතරන් දීර්ඝ කාලයක් තිස්සේ
නැවත නැවත ඉපදී සංසාර දුක් විඳ මේ සත්‍ය ගමන් කරනවාද කියන කරුණ පෙන්වා දීම සඳහා උන්වහන්සේ පෙන්눔 කරනවා මව නොවිත්නු කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. මේ ලෝකයේ සිටින සෑම පිරිමියෙක්ම ගැහණියෙකුත් වෙලා ඉපදිලා තියෙනවා. සෑම ගැහණියෙක්ම පිරිමියෙකුත් වෙලා ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකයේ සිටින මිනිස්යන් පමණක් ගත්තා. ඒ වගේම ත්‍රිසංගත සත්වෝ කොච්චර ලෝකයේ සිටිනවාද ඒ කොහොම ත්‍රිසංගත සත්වෝ ගත්තා. දෙවිවරු කොච්චර සිටිනවාද බ්‍රහ්මයෝ කොච්චර සිටිනවාද ඒ වගේම අමනුෂ්‍යෝ කොච්චර ලෝකයේ සිටිනවාද මේ සියලුම සත්වෝන් ගත්තොත් එකම සත්‍යයක්වත් අපට මව වෙච්ච කෙනෙක් නොවන කෙනෙක් මව නොවෙච්ච කෙනෙක් දක්නට ලැබෙන්නේ නැති බවත් උන්වහන්සේ ප්‍රකාශ කොට වදාළා. දැන් කල්පනා කරන්න එක මවකගෙන් දීපු කිරිවල ප්‍රමාණය මහා සාගරයේ ජලයට වඩා වැඩි නම් මේ ලෝකේ කිසිම සත්‍යයක් අපට මව නුණු කෙනෙක් නැත්නම් කොයිතරම්නම් දීර්ඝ කාලයක් පුරා අපි මෙලෙස සසරේ ගමන් කරනවාද කියන කරුණ. ඒක Tamanට අවබෝධ වෙන්න ඕන තරමක් දුරට හෝ මේ තරම් දීර්ඝ සංසාරේ අපි ගමන් කරන්නේ කියන ඒ කාරණාව. උන්වහන්සේ වරකදී ප්‍රකාශ කරනවා මහණෙනි මේ මහා ජම්බුද්දීපේ තියෙන සීලුම කොළ වර්ග එකතු කරලා අතුරුකිලි එකතු කරලා තනකොළ වර්ග එකතු කරලා කෝටු කෑලි වගේ දේවල් එකතු කරලා අඟල් 4ක පමණ ප්‍රමාණයට මේ සියල්ල කපලා මේ එක කෑල්ලක් ඒකෙන් එක කෑල්ලක් කරන් මේ ඔබේ මගේ කලින් සිටපු අම්මා කියලා පැත්තකට දානවා. ඊට පෙර හිටපු අම්මා මෙයයි කියලා තවත් කෑල්ලක් පැත්තකට දානවා. මේ විදිහට ඒක එක කෑල්ල ඉවත් කරගෙන ගියත් ඒ කෑලි සියල්ලම ඉවර වෙනවා. තවත් සිටිනවා අපේ මව්වරු ඈත අතීතයේ සිටපු. ඒ වගේම උන්වහන්සේ දක්වනා පිය කෙනෙක් වෙච්ච නැති කිසිම පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ කියලා. අපට පියෙක් නොවුච්චි කිසිම සත්‍යයක් මේ ලෝකේ නැහැ. මේ මහා පොළොවේ පස් ප්‍රමාණය කොයිතරම් තිබෙනවද උන්වහන්සේ පෙන්눔 කරනවා. දෙබරෑටයක් පමණ ඊට සුළු ප්‍රමාණයකට මේ මහා පොළොවේ පස් ගුලි කළොත් දෙබරෑටය කියන එක තේරෙන්නේ නැත්නම් අපි හිතමු කඩලෑටයක් විතර තරමට මේ පස් ගුලි කළොත් කොච්චර පස් ගුලි ප්‍රමාණයක් තිබේවිද? මේ මගේ කලින් ආත්මේ ප්‍රියා ඊට ආත්මේ පෙර ආත්මේ පියා න්‍යාය කියා ඒ පස්ගුලි ප්‍රමාණය පැත්තකට දැම්මොත් පස්ගුලි ඉවර වෙනවා. තවත් පියවරු බලන්නට සිටිනවා. මෙලෙසින්ම උන්වහන්සේ ප්‍රකාශ කරන ඔබලාට සහෝදරයෝ වෙච්ච නැති කිසිවෙක් ලෝකේ නැහැ. සහෝදරයෝ වෙච්ච නැති කෙනෙක් කිසිවෙක් නැහැ. දරුවෙක් වෙච්ච දුවෙක් වෙච්ච නැති කෙනෙක් නැහැ. පුතෙක් වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. මේ කරුණ පැහැදිලිව යම් කිසි කෙනෙකුට අවබෝධ වෙනවා නම් අපිට පහසෙන් පුළුවන් මේ සියලුම සත්‍යයන් කෙරේ කරුණාව පතුරවන්න, මෛත්‍රිය පතුරවන්න. වෛරසිත නිරායා ඉබේම වාගේ සිතින් අයින් කර ගන්නට පුළුවන් පෙර ආත්මවල සිටපු මව්වරු පියවරු අපිට මේ හමුවන්නේ සහෝදර සහෝදරියෝ හමුවන්නේ දුවරුන් පුතුන් හමුවන්නේ මේ අදහස හරියට හිතට කාවැදෙනවා නම් ලෝකයේ තියෙන සිටින සියලුම සත්‍යයන් කෙරෙහි අපට පහසෙන්ම කරුණාව මෛත්‍රිය වැනි ධර්මතාවයන් පුරුදු කරන්නට පුළුවන්. සියලු සත්‍යෝ සුවපත්ත්වා සියලු සත්‍යෝ දුකින් මිදෙත්වා කියලා කිසිම ගැටීමක් නැතුව ඒ මෛත්‍රී සිත් කරුණා සිත් පතුරවන්නට පුළුවන්. එම නිසා මේ ලෝකයේ තියෙන සියලුම සත්‍යෝ ඒ ආකාරයෙන් අපි දකිනවා නම් අපට ඒක විශාල තිතේ අභිවර්ධනයක් ඇති කර ගැනීම සඳහා රුකුල් දෙන කරුණක් වෙනවා. මේ තරම් දීර්ඝ සංසාරයේ පුරා අපි ගමන් කරමින් පැමිණෙන විට උන්වහන්සේ ප්‍රකාශ කරනවා එකම මවක් මරුණාට පසුව හැඬු කඳුළු එකතු කළා නම් මහණෙනි මේ මහා සාගරයේ ජලයට වඩා ඒ කඳුළු වැඩි කියලා. හිතලා බලන්න එකම මවෙක් වෙනුවෙන් හඬපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා අධික නම් මා කලින් කිව්වා මේ ලෝකේ කිසිම සත්‍යයක් මව වෙච්ච නැති සත්‍යයක් නැහැ කියලා. කොයිතරම් දීර්ඝ කාලයක් පුරාද අපි මෙලෙසින් පැමිණෙන්නේ. එකම පියෙක් මරුණාට පසු හඬපු කඳුළු මහා සාගරයේ ජලයට වඩා වැඩි. එකම සොයරෙක් මරුණාට පසු හැඬු කඳුළු එසේම සාගරයේ ජලයේ ඉක්මවා යනවා. එකම සොයරියක් මරුණාට පසු හැඬු කඳුළු එලෙසින්ම වැඩි. එකම දුවෙක් වෙනුවෙන් එකම පුතෙක් වෙනුවෙන් හැඬු කඳුළු සාගරයේ ජලයේ ඉක්මවා යනවා. මේ පමණක් නෙවෙයි උන්වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි වෙනත් ඥාති මරුණාට පසු හඬු කඳුළු එකතු කළා නම් මේ සාගරයේ ජලයට වඩා ඒ කඳුළු වැඩි.
යම් යම් රෝග ව්‍යසන වලට බඳුන් වෙලා මේ සංසාරයේදී ඔබලා හඬපු කඳුළු එකතු කළා නම් ඒ කඳුළුත් මේ සාගරයේ ජලයට වැඩි. ඒ වගේම භෝග ව්‍යසන තමන්ගේ වස්තුව ආදීන් පැහැර ගැනීම ආදී භෝග ව්‍යසනයන් නිසා හඬපු කඳුළු එකතු කළා නම් ඒත් මේ මහා සාගරයේ ජලයට වඩා ඒ වැඩි කියලා. මේ සෑම එකකින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නට හදන්නේ අනමතග්ග සංසාරයේ ස්වરૂපය. උන්වහන්සේ තව කරුණක් දෙකක් පමණක් කියලා අපි මේ දේශනාව පටන් ගන්නේ. උන්වහන්සේ පෙන්වුම් කරනවා මහණෙනි ඔබලා අතීත සංසාරයේ හරකුන් වෙලා ඉපදුනාට පසුව බෙල්ල කපද්දී ගිය ලී ප්‍රමාණය එකතු කළා නම් මේ මහා සාගරයේ ජලයට වඩා ඒ ලේ අධිකයි. ඌරන් වෙලා ඉපදුනාට පසුව බෙල්ල කපද්දී පමණක් මරණ විට ගිය ලේ ප්‍රමාණය එකතු කළා නම් ඒ ලේ ජලයේ මහා සාගරයේ ජලයේ ඉක්මවා යනවා. එළුවන් වෙලා කුකුලන් වෙලා බැටළුවන් වෙලා ඒ වගේ විවිධ සත්‍යයන් වෙලා එක එක සත්ත්ව ආත්ම භාවයන්ෙහිදී බෙලි කපද්දී ගිය ලේ ප්‍රමාණය ඉතා අධිකයි. තව වැදගත් කරුණක් උන්වහන්සේ ප්‍රකාශ කොට වදාරනවා. මහණෙනි ඔබලා සොරකම් කිරීම ආදී පාප කර්ම කළා රජවරුන් ආදීන්ට හමු වුණාට පස්සේ දඬුවම් වශයෙන් ඔබලාගේ බෙල්ල කපන විට ගියලේ ප්‍රමාණය එකතු කළා නම් මේ සාගරයේ ජලයට වඩා ඒ අධිකයි කියන කරුණ. කල්පනා කරලා බලන්න කොයිතරම් දීර්ඝ කාලයක් පුරාද මෙලෙසින් ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් නැවත මැරෙමින් සසරින් සසරට භවයෙන් භවයට යමින් මේ භවයේ සංක්‍රමණය වන්නේ කියන කරුණ. එතකොට Tamanට තේරෙන්නට ඕන අතීත සංසාරයේ තියෙන භයානකකම සසරේ තියෙන භයානකකම තේරෙන්නේ නැත්තේ සසරේ තියෙන ස්වરૂපේ Tamanට අවබෝධ කරගන්නට නොහැකිකම නිසා. මේ කාල පරිච්ඡේදයේ තුලදී එවං දීකරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චුන බෝතං තිප්පං පච්චුන බෝතං විසනම් පච්චුන බෝතං කට්ටසේ වඩිතා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. මේ තරම් දීර්ඝ සංසාරේ පුරා මහණෙනි ඔබලා දුක්ඛං පච්චුන බෝතං මහා දුකක් වින්දා තිප්පං පච්චුන බෝතං තීව්‍ර වූ දුක් වින්දා වියසනම් පච්චුන බෝතං නොයිකාකාර වියසන වලට පත් වෙලා බොහෝ දුක් වින්දා කට්ටසේ වඩිතා මහා සෝන් වැඩි කළා ඔබලගේ මලමිනි වලින් කොයිතරම්නම් කාල පරිච්ඡේදයක් පුරා මෙලෙසින් දුක් විඳගෙන එනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කොට වදාලා චතුන්නංකෝ භික්ඛවේ ධම්මානං අනනුබෝධා අපටි වේදා ඒව මිදන් දීගමද්ධානං සන්දාවතං සංසාරතං මමං චීව තුම්හා පංච මහණෙනි මමත් ඔබලාත් ධර්ම කරුණු හතරක් අවබෝධ නොකළ නිසා මේ භයානක සංසාරයේ මෙලෙසින් නැවත ඉපදී මෙරි මේ ගමන් කරන්නේ කත්ත මේ සංචතුන්නම් මොකක්ද කුමක්ද මේ කරුණ හතර දුක්ඛස්ස අරිය සත්‍යස් අනුබෝධා අපටි වේදා ඒව මිදන් දීගමද්ධානං සන්දාවිතං සංසාරතං මමං චේව තුම්මහා පංච දුක්ඛාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසායි මේ තරම් දීර්ඝ සංසාරේ පුරා මෙලෙසින් පැමිණි. දුක්ඛ සමුදය සත්‍ය අවබෝධ කරගෙන දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය නොකළ නිසායි මේ දක්වා මේ සංසාර ගමනේ නිමග්න වෙලා සිටින්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ සත්‍ය නිවන් ලැබීමට සුදුසු මට්ටමට නොයඩු නිසායි තවස් සංසාරයේ මේ ගමන් කරන්නේ. නිරෝධ සත්‍ය සාක්ෂාත් නොකළ නිසායි මේ සසරේ රැඳී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මමං චේව තුම්හා පංච මමත් ඔබලා අතීත සංසාරයේ බුදුවරු ලෝකේ පහළ වන ප්‍රමාණය මෙතෙකයි කියන්නට බෑ. මේ දන්නේ සමහර විට අර අටවිසි බුදු පිරිතේ තියෙන නැත්නම් බුද්ධ චරිතාපදාන වල දැක්වෙන බුදුරජාණන් වහන්සේලාගේ නම් ටික පමණයි. වෙන නම් අප දන්නෙත් නෑ. අතීත පුබ්බ බුද්දේසු ධම්මරාජා අසංකේයා මනසායේව හුත්වාන බුද්ධත්තම්ම විපත්තෙන් කියලා බුද්ධාපදාන පාළියේ බුදුරජාණන් වහන්සේ විසින්ම වදාළ ගාථාවක් තිබෙනවා. මහණෙනි අතීතයේ පහළ වූ අසංඛ්‍ය ගණන් බුදුරජාණන් වහන්සේලා සමීපයේදී මනසින්ම මම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා කියන එකයි අදහස. අසංඛ්‍ය ගණන් බුදුවරු ලෝකේ පහළ වුණා උන්වහන්සේලා ලෝකයට ධර්මයේ දේශනා කළා. පාරමී ශක්තියෙන් තිබුණු අය උන්වහන්සේලාගේ ධර්මයට අනුව පිළිපැදලා සසර දුකින් එතර වුණා.
මේ අය කල්පනා කරන අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්යන් වහන්සේ දීපංකර පාදපුරේදී නියත විවරණ ගත්තා. අපි එදා දීපංකර බුද්ධ මූලයේදී රහත් භාවයේ ලැබුවනම් මේ සාරාංශක කල්ප ලක්ෂයක් පුරා මේ දක්වා විඳ ආපු දුක අපට මොකක් එකක්වත් නැහැ. ඉදිරියටත් නිසි මාර්ගයේ ගමන් කරලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට නොහැකි වුණොත් තවත් බුදු ලෝකයට පහළ වෙයි. ඒ බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරයි. පාරමී ශක්තියින් තිබෙන අය නිවන් යයි. අනිත් අය සසරේ දිගින් දිගටම ගමන් කරයි. මේ ඇයටත් ඒ දේශිත වෙනවා නිසි මාර්ගයේ හරියට නිවන් මඟ ගමන් කළේ නැත්නම්. එතකොට දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් අනිවාර්යයෙන්ම සෑම නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින්ම ඇති කරගත යුතුයි. මේ අය දුක්ඛ සත්‍ය ගැන අනන්තවත් ධර්ම දේශනා අසලා ඇති. එවැනි පොත්පත් කියලා ඇති. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය ගැන ත්‍රිපිටකේ පුරා දේශනා කොට වදාළ සියලුම කරුණු කටපාඩම් කරගෙන හිටියා. එලෙසින්ම මේ කරුණ ඕනෑම කෙනෙකුට Tamanට කියා දෙන්න පුළුවන්කම තිබුණා. හිතන්නට එපා අප ඒ අය දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන සිටින අය කියලා. එහෙම අවබෝධ කරගෙන තානම් මෙලහකටත් නිවන් ගිහිල්ලා. ඒක නිසා දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කර ගන්නටම ඕනෑ නිවන් ලබා ගන්නට බලාපොරොත්තු වන අය විසින්. ඒ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති කර ගන්නට පුළුවන් ඊතරම් ප්‍රඥාවක් නැති කෙනෙකුට වුවත් සාමාන්‍ය ප්‍රඥාවකින්වත් ඒක දකින්නට පුළුවන්. මා අතීත සංසාරයේ කාල පරිච්ඡේදය ගැන මුලදීම ප්‍රකාශ කළේ ඔතනට එන්නට කොයිතරම් දීර්ඝ කාලයක් තිස්සේ අපි මෙලෙසින් දුක් විඳද කියන කරුණ පෙන්වා දීම සඳහා මේ කාල පරිච්ඡේදය තුළදී බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළ එක් අවස්ථාවකදී නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා මහණෙනි මගේ මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකද වැඩි එහෙම නැත්නම් මේ මහා පොළොවේ තියෙන පස්ද වැඩි භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමින් වහන්සේ මේ උපමා දෙක සංසන්දනය කරන්නටත් බෑ. ඒ තරම් සුළු ප්‍රමාණයක් නියපොත්ත උඩ තියෙන්නේ අත්‍යවිශාල ප්‍රමාණයක් තියෙන්නේ මහා පොළොවේ. මෙන්න මෙලෙසින් මේ නියපොත්ත උඩට ගත්තු පස් ටික තරම් ඉතා සුළු දෙනෙක් පමණක් මහණෙනි මනුෂ්‍ය ලෝකෙන් මරුණාට පසු මනුෂ්‍ය ලෝකයක හරි දිව්‍ය ලෝකයක හරි උපදින්නේ. මේ කතාව කොයිතරම් සත්‍ය කතාවක්ද කියලා තේරුම් ගන්නට පුළුවන් වන්නේ නැවත ඉපදී මරණ සත්‍යයන් දෙස ටිකක් හෝ බලන්නට පුළුවන් කෙනෙකුට පමණයි. අනිත් අය මේවා සමහර විට පිළිගන්නේ නැතුව වෙන්නටත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ කිසිවිටක බොරුවක් ප්‍රකාශ කළේ නැහැ. උන්වහන්සේ සත්‍යමයි ප්‍රකාශ කළේ. නියපොත්ත උඩට ගත්තු පස් ටික තරම් ඉතා සුළු දෙනෙක් පමණයි මනුස්ස ලෝකෙන් මරුණට පස්සේ සුගතියක උපදින්නේ. දුගතිගාමී වෙන සත්‍යෝ නැවත සුගතියක උපදින්නෙත් මහණෙනි මෙන්න මේ නියපොත්ත උඩට ගත්තු පස් ටික තරම් ඉතා සුළු දෙනෙක් පමණයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. එතකොට අතරතරම් අති දීර්ඝ සංසාරයේදී අපි කොහේද හිටියේ? වැඩිපුරම හිටියේ සතර අපායේ දුගතියේ. ඒක පිළිගත යුතුයි. ඒකයි සත්‍යය. මේ කාල පරිච්ඡේදයේ තුලදී අපි අපායේ ඉපදුණු වාර ගාන මේ මහා පොළොවේ වැලිකැට ගානට වඩා වැඩි. ඒ අපායේ ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍ර වැනි සූත්‍රවලදී දක්වනවා මේ අපායේ තියෙන දුක කොච්චරද කියලා. අපායේ දුක දැකීම නෙවෙයි මේ අයට අවශ්‍ය වන්නේ. මම මේ තරම් අති දරුණු දුක් කියන්නට බැරි තරම් අසීමිත වාර ගණන් අසංඛ්‍ය වාර ගණන් තිස්සේ පෙර බවවලදී විඳලා තියනවාද කියන කරුණ Tamanට පැහැදිලිව පෙනිය යුතුයි. නිකන් සිතවිලි මාත්‍රයකට සංඥා මාත්‍රයකට පමණක් සීමා කරන්නේ නැතුව තමන්ගේ ප්‍රඥාවෙන් ටිකක් හරි අවබෝධ කරගන්නට ඕනේ අපායේ කොච්චරනම් දුකක් අපි විඳලා තියෙනවද කුමක් සඳහා දේශේ කළ යුතු වන්නේ දුක්ඛ සත්‍ය ගැන තරමක් වූ අවබෝධයක් ඇති කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදානවා තමයි නම් බික්කවේ නිරේපාලා පංචබන්ධනා නාම කාරණං කරන්තේ මේ නිරේට වැටුණාට පස්සේ එකපාරටම නිරේට දාන්නේ නැති සත්වයන්ට වද බන්ධන පහක් දෙනවායි කියලායි දක්වන්නේ. තත්තං අයෝ කීලං හත්තේ ගමෙන්ති තත්තං අයෝ කීලං ဒ ුතිය හත්තේ ගමෙන්ති තත්තං අයෝ කෝලං පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලං ဒ ුතිය පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලං මජ්ජේ රස්මින් ගමෙන්ති මහා ගිනිගෙන දැවෙන මහා යකඩ උල්වලින් අත්වලට අනිනවා එක අතකට අනිත් අතකටත් අනිනවා
අනිත් පාදයට අනිත් පාදයට අන්නවා පපුව මැදටත් අනිනවා සෝ සත්ත දුක්ඛා තිප්පා කටකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවන තම් පබ්බම් යන්ති හොති ඕවත්තිසින් දරුණ දුක් විඳිනවා එසේ වුවත් කර්ම ශක්තිය දිහා තිබෙන නිසා මැරෙන්නේ මෙවැනි දුක් අපි විඳලා තියෙනවා උද්දපාදං අදෝසිරං ගහෙත්වා වාසීහි තච්ඡන්ති ගිනිගෙන දැවෙන මහා යකඩ පොළවේ දාලා බෑවැඩි ආයුධවලින් සහින බව බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ වගේම ලෝකුම්භ්‍යා පක්ඛිපන්ති තත්තාය ලෝකුම්භ්‍යා පක්ඛිපන්ති ආදිත්තාය සම්පජ්ජිතාය සජෝති භූතාය තත් මේ සම්නිරේට වැටුණාට පස්සේ මහා නිරේට දාන්නට ඉස්සෙල්ලා ලෝකුම්භ්‍ය නිරේට ලෝදී හැලිය කියන එකට දාන්න. මේ සමහර විට දැකලා තියෙනවා නම් බීදුරු කර්මාන්ත ශාලාවක උණු වී තියෙන දේවල් ඒවා පියවිය එහෙම බලන්නට බෑ ආවරණය කරන දෙයකින් බලන්නට ඕන රත්ත්‍ච්ච ගිනි අකුරක් වාගේ තද රතු පාටෙන් තියෙන්නේ ආවරණය කරන ඇස්වලින් වහගත්තු ඇස්වලින් බලන්නට පවා අමාරුයි තන්නිකර ලෝහෝ ඒ ආකාරයෙන් උණු වී තියෙනවා නම් ඒකට උද්ද පාදං අදෝසිනං ගහෙත්තා ලෝකුම්භ්‍යා පක්ඛිපන්ති කකුල් දෙකෙන් අල්ලලා ලුව පාතට අරගෙන දානවා අර ලෝකුම්භියට සෝතත්ත පේනුද්දේහකම් පච්චති පෙන පිටුවක් දැවෙනවා එහාට මෙහාට යනවා වගේ පැසෙන්නේ සකිම්පි උද්දං ගත්තේ සකිම්පි අදෝ ගච්ඡති සකිම්පි ත්‍රියං ගච්ඡති වෙලාවකට උඩට යනවා වෙලාවක පහළට යනවා තවත් වෙලාවක හරස් අතට යනවා මේ ආකාරයෙන් පැසි ඉන්දියාට පස්සේ තමයි මහා නිරේට දාන්නේ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා ඒ නිරේ ස්වરૂපේ හරියට පෙට්ටියක පැති හයක් තියෙනවා වගේ නිරේ පැති හයක් තියෙනවා මේ නිරේ පැති හයෙන් උඩත්මාය දිසාය අච්චින් උට්ට හිතා පච්චිමාය විත්‍යා හඤ්ඤත්ති පෙරදිග බිත්තියෙන් ගිනිදැල් විහිදිලා බටහිර දිගේ බින්දර බිත්තියට ඒ ගිනිදැල් යනවා යොදුන් 100ක් දුරට ඒ ගිනිදැල් යන බව බුදුහාමුදුරුවෝ දක්වනවා එක බිත්තියකින් නැගුණු ගින්දර යොදුන් 100ක් ඈතට යන්න කොයිතරම් විශාල ගිනි කඳක් වේ යුතුද කියලා දකින්න. ඒ වගේම අනිත් බිත්ති හතරෙන්ම හතර පැත්තෙන් ගිනිදැල් එනවා. උඩිනුත් එනවා ගිනිදැල්, යටිනුත් එනවා ගිනිදැල්. මේ මහා ගින්දර ජාලාවේ තමයි අපායට ගියාට පස්සේ අපි පැසුනේ. එහෙම දැම්මට පස්සේ චමින් පිඩහියති මස්සම් පිඩහියති නහාරුම් පිඩහියති අට්ටින පිස්සම්පදූපායන්ති. හැම දැවිලා පිච්චෙනවා, මස් දැවෙනවා, නහර දැවෙනවා. ඇට කටු වලින් දුම විහිදෙනවා රත්ත්‍චි යකඩකින් දුම විදිනවා වගේ සෝතත්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදිත අතිශයින් දරුණෝ තීව්‍රෝ දුක් වේදනා විදිනවා ඒ උනාට මැරෙන්නේ නැහැ අර පාප කර්මයේ නැති වෙනකන් මේ ඉන්නකොට මේ නිරේ ඈත දොරටු පේනකොට දොරටු මැද දොරටු ඇරුණා වගේ දුන්නාට පස්සේ නිරේ මැද සත්‍යෝ දුවනවා පිච්චි ගිනිගෙන දැවෙන ඒ ගින්දර මැද දුවනකොට දොර වැහිනවා ආපහු වෙනවා මෙහෙම කාලාන්තරයක් ගියාට පස්සේ අවුරුදු දසදහස් ගණන් ලක්ෂ කෝටි ගණන් ගියාට පස්සේ ඊටත් වැඩි කාලයක් ගියාට පස්සේ එක දොරක් ඇරුණොත් එහෙම එතනින් සත්‍යෝ පැන්නොත් එතන උසුපත් නරක වලට වැටෙනවා ඒදී සත්‍යෝ දැවෙනවා නොඑක ආකාර දුක්ෙහි මේවා විස්තර කරලා තියෙනවා ඊට පස්සේ නිරේපාල වහන මොනවද ඔබට ඕනේ මට බඩගිනි කිව්වොත් එහෙම ලෝහෝබුලි අරගෙන කටට දානවා යකඩ වෙච්ච රත් වෙච්ච අඬ වලින් අලලා ඒ ලෝහොබුලි කියන්නේ රත් වෙච්ච යකඩ වැනි ලෝහොබුලි ඒවා දානකොට ඔට්ටම්පි දයයති මොකම්පි දයයති කට්ටම්පි දයයති උදරම්පි දයයති අන්තම්පි අන්තගුණම්පි ආදාය අදෝ භාගා නික්කමති තොල් කොටත් දැවෙනවා කටත් දැවෙනවා උගුරත් දැවෙනවා බඩත් දැවෙනවා අනිත් කතාව තමයි ඊටා වැදගත් අන්තම්පි අන්තගුණම්පි ආදාය බඩවැල් මහ බඩවැල් කුඩා බඩවැල් ඔක්කොම අරගෙන අදෝ භාගා නික්කමති පසුපැත්තෙන් නික්මෙනවා කොයිතරම් දුකක් විඳින්නට ඇද්ද කියන කරුණ තේරුම් ගත යුතුයි පිපාසයි කිව්වොත් එහෙම ලෝ වතුර කටට වක් කරනවා ඒ වගේම අර විදියට දැවි ගිහිල්ලා අතුණු බහන් සියල්ලමත් එක්ක පිට වෙන්නේ මේවා කියනකොට දැන් කාලේ තරුණ ළමයි නම් බොහෝ විට මෙවැනි දේවල් බොරුය කියලා හිතනවා ඇති. ඒ නිසාම බුදුහාමුදුරුවෝ දේවදූත සූත්‍රවල කරුණවල දක්වන තංකෝපනහම් භික්කවේ නාඤ්ඤස්ස තමනස්ස බ්‍රාහ්මනස්ස සුත්තා වදාමි අපිච්ච යදීව සමඤ්ඤාතං තමන් දිත්තං සමන් විදිතං තමීවාහං වදාමිති කියලා.
මානෙනි මම මේවා කියන්නේ යම් කිසි ශ්‍රමණයෙකුගෙන් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා එහෙම නෙවෙයි. උන්වහන්සේගේ දිබ්බ චක්කු ඥාණයට මේවා පියවි ඇතට පේන්නාසේ පේනවා. මේවා සාමඤ්ඤාතං සාමන් දිට්ඨං සාමන් විදිතං මමම දැකලා මම ප්‍රත්‍යක්ෂ වශයෙන් මටම පිළිලා මම මේ කියන්නේ කියලා ප්‍රකාශ කළා. කොයිතරම්නම් කාල පරිච්ඡේදයක් මම මේ දුක් විඳද කියන කරුණ දැන් මෙයාගේ හිතට පෙනෙන්නට ඕන. එක්වරක් නෙවෙයි අපායට ගියේ දසදහස් වරක් සිය දහස් වරක් කෝටි වාරයක් නෙවෙයි අසංඛ්‍ය වාර ගණන් ගියා. පැසුනේ පොඩි කාලයක් නෙවෙයි සමහරට බුද්ධාන්තර ගණන් කල්පේ පුරා සමහරට පැසුණා. කොයිතරම් දුක විඳ මේ සංසාරේ පුරා මෙලෙසින් ගමන් කරමින් ඉන්නේ කියන කරුණ තේරෙන්නට ඕනේ. මම මෙච්චර දුක විඳලා තිබෙනවා කියන කරුණ. දැන් Tamanට ටිකක් හරි තේරෙන්නට ඕනේ. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමට ප්‍රායෝගික පැත්තකින් අතහිත දීමක් මම මේ කරන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගන්න නැතුව නිවන් ලබන්නට බෑ. ඒ සඳහා සෑම දිනාටම මේක අවබෝධ කරගත හැකි වෙන ආකාරයේ සරල කරුණු ටිකක් මේ ඉදිරිපත් කරන්න. ඊළඟට අප ඉපදුනේ අපාය විතරක් නෙවෙයි പ്രേත ලෝකවල ඉපදුනා. පොළවේ වැලි කැට යම්තා තියනවාද ඒ වැලි කැට වලට වැඩි ප්‍රමාණයක් പ്രേත ලෝකවල ඉපදුනා. ඒ പ്രേත ලෝකවල ඉපදුනාට පස්සේ අවුරුදු 100,000 ගණන් දසදහස් ගණන් බොන්නට වතුර ටිකක් නැතුව පිපාසයෙන් අපි පිච්චුණා. ආහාරයක් නැතුව බඩගින්නෙන් දැවුණා. සමහර ප්‍රේතීන්ගේ ඇඟවල් මහා උස්සයි. කට ඉදිකට තුඩක් විතර ඇති. ඒ වගේම ඉඟටිය හරිය ඊටාම සියුම් නැමෙනකොට ඔය කෙලසෙන් ටිකක් ආදී ගන්නට දෙකට කැඩෙනවා. නැවත උපදිනවා කර්ම ශක්තිය තුළින්. ඔය ලක්කන සංයුතේ වැනි තැන්වල දක්වලා තියෙනවා ප්‍රේතයන්ගේ ස්වરૂප සහ ඒ ප්‍රේතයන් කරපු කර්ම ශක්තියෙන්. තමහර ප්‍රේතයන්ගේ ඇඟේ කිසිම හමක් නැහැ. තනිකරම මස් වැදලි පමණයි. ඒ ප්‍රේතය අපට දැర్శණය වෙන්නේ. ඒ වගේම ඒ ප්‍රේතයන්ට කොටන් දෙනවා ගිජිලිහිනියෝ කුස වෙන සත්ව කොට කොටා කනවා කෑග කහ ඒ ප්‍රේතයෝ දුවනවා. අපට පේන ප්‍රේතයෝ මේ ඒ උකුස්සම් වෙන සත්වෝ නෙවෙයි. අපට නොපෙනෙන යක්ෂ ප්‍රේතයන් උකුස්සම් වෙන අය. තමහර ප්‍රේතයන්ගේ ඇටසැකිලි විතරයි තිබෙන්නේ. ඒ ඇටසැකිලි කඩ කඩ එළවලුවා පියඹ කන සත්වෝ පසුපසින් එනවා. ඒ ප්‍රේතෝ කෑ ගහනවා. තමහර ප්‍රේතයන්ගේ ඇඟවල් වලින් ගින්දර විහිදෙනවා ගිනිගෙන දැවෙනවා. උපන් දවසේ සිට මිය යන තෙක්ම තමහර ප්‍රේතයන් සිටිනවා අසුචි වලවල් වල එරිලා මහා ගිනි කබල් ඔළුව මත තබාගෙන තමහර ප්‍රේතයන්ගේ ඇඟවල් වලින් නැවෙන රෝම ඒ ලෝම හරියට අභියාද වගේ ඒ අයගේම ඇඟවල් කැපි යනවා. සමහර ප්‍රේතයන්ගේ ඇඟවල ලෝම හරියට ඉදිකටු වගේ ඉස්සරහින් ඇනුනට පස්සේ යකඩ උරක් පස්සපැත්තෙන් යනවාසේ ඒ ලෝම වලින් ඒ ප්‍රේතෝ ඇනි දුක් විඳිනවා මහා කෑගැතින් වලට බඳුන් වෙනවා. නොඑක ආකාර ප්‍රේතයන් ගැන බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන කරුණු. එතකොට මේ ප්‍රේතයන්ට පිපාසයට බොන්නට වතුර ටිකක් නැහැ. කෑමට ආහාරයක් නැහැ. ඉන්නට තැනකුත් නැහැ. අඳින්නට වස්ත්‍රයකුත් නැහැ බොහෝ අවස්ථාවලදී. බොහෝ දුක් විඳිනා කල්ප ගණන් සිටිනා. එසේ විඳපු දුක් ප්‍රමාණය මෙතකයි කියා සීමා කරන්නට බෑ. උන්වහන්සේ ප්‍රකාශ කරන ආවීචි ගින්දරේ තත්ත්වයේ කියනකොට අනේක පරයයනකෝ අහන් බික්කවේ නිරේකතං කතේය යාවංචිතං බික්කවේ නසුකරං අක්ඛානේන පාපිනතුං යාව දුක්ඛං නිරයාති. මේ දුක් නිරේතිමන දුක මම කුයි ආකාරයෙන් විස්තර කළත් මහණෙනි මට මේක විස්තර කරලා නිම කරන්නට බෑ. අපාය දුක කොච්චරද කියලා මේ පාඩේම പ്രേත ලෝකයට අනුකූල වන ආකාරයෙන් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. പ്രേත ලෝකයේ විඳින දුක් ප්‍රමාණය මහණෙනි මම මොනම ආකාරයෙන් විස්තර කරලා නිම කරන්නට බෑ. ඒ තරම් දරුණු දුක් പ്രേත ලෝකවල අපේ බින්දා. එකවරක් දෙකක් නෙවෙයි දසදහස් වරක් නෙවෙයි කෝටි ප්‍රකෝටි වාරයක් නෙවෙයි කියන්නට බැරි තරම් අසංඛ්‍ය වාර ගණන් මේ සෑම කෙනෙක්ම මම සහිතව මාසයිතෝ പ്രേත ලෝකවල ඉපදිලා අනන්ත දුක් ගැට බින්දා. ඒ පමණක් නෙවෙයි තිරිසන් ලෝකවලත් අපි අනන්තවත් ඉපදුනා. මා කලින් කිව්වා හරකෙක් වෙලා ඉපදුනාට පස්සේ බිල්ල කපද්දී පමණක් මැරෙන විට ගියලේ එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. කල්පනා කරන්ට තමන් මම කොච්චර කාලයක් හරකුන් වෙලා මේ සංසාරේ ඉපදුනාද කියලා. නිකම් මේ කියන වචන සංඥා වලට සීමා කරගන්න නැතුව අවබෝධයෙන් දකින්න බලන්න.
කොච්චරනම් වාර ගානක් මම හරකුම් වෙලාම ඉපදිලා තියෙනවා. ඌරන් වෙලා බල්ල කපනකොට ගියලේ ප්‍රමාණය මොහොතේ සාගරයේ ජලයට වඩා වැඩි නම් මම කොච්චර වාරයක් ඌරන් වෙලාම ඉපදිලා සිටිනවද? ඊරියන් වෙලාම ඉපදිලා සිටිනවද? කුකුලන් වෙලා ඉපදිලා සිටිනවා. එළුවන් හරකුම් වැඩි ත්‍රිසන් තත්ත්ව වෙලා ඉපදිලා සිටිනවා කියන කරුණ තේරුම් ගන්න. මේ අනමතග්ග සංසාරේ මේ ආකාරයෙන් ත්‍රිසන් ලෝකේ ඉපදුනාට පස්සේ නැවත දුගතියකට සුගතියකට එන්නට ලැබෙන්නේ අර නියපොත් උඩට ගත්ත පස්තික තරම් ඉතා සුද්ධනිකොට පමණයි. ඒක නිසා ත්‍රිසන් ලෝකෙන් දුගතියෙන් ත්‍රිසන් ලෝකයට ওই විදිහට සංක්‍රමණය වීමක් තමයි සිදුවන්නේ. මේ අය ත්‍රිසන් සත්වෝ කියනකොට හිතන්නේ අර එදිනදා ගෙදර ජීවිතය ඇති කරන හුරතල්ලෝයි බලෙක් වැනි නැත්නම් කුරුල්ලෙක් වැනි සතෙක් පමණයි. කැලේකට ගොස් බලන්නට ඕනේ ත්‍රිසන් සතුන් විදිහේ දුක මොකක්ද කියලා. අපි ආරුණ්‍යගත වෙලා කැලෑවල ඉන්නකොට දැකලා තියෙනවා අපි කුටි ඉස්සරහට ඇවිල්ලා සර්පයෝ ඉන්නවා. දවස් 10 15 20 21 මාස ගණන් කෑමක් නැතුව කට අරිනවා මහා විශාල ලොකුවට උල්ලිච්ච දත් දික්සෙනවා. අපිට කරුණාව කොච්චර තිබුණත් ගිහිල්ලා කන්නට ඒ අය කන දේවල් අපිට දෙන්නට බෑ. තමහර පිඹුරෝ හිටියා ඔහේ වැටිච්ච තැන වැටිලා ඉන්නවා කිසිම කෑමක් නැහැ ළඟට මහා විශාල සතෙක් ආවොත් විතරයි අල්ලගෙන කන්නේ. තමහර ලොකු සත්ත්වය එනකොට පොඩි සත්ත්වෝ බයේ දුවනවා. පොඩි සත්ත්වයන්ගේ ධර්මවරු පැටව බී කරලා භාගයක් පැටිය එළියට ඇවිල්ලා ලොකු සතෙක් කෙනෙකුට අර පැටිය භාගෙට එළියට එල්ලි තියද්දී දුවනවා. මවත් අතිශයින් දුක් විඳිනවා පැටියත් අතිශයින් දුක් විඳිනවා. ලෙඩ වුණාට පස්සේ කිසිම කෙනෙක් හොයන්නට බලන්නට බෙහෙත් කරන්නට නැහැ. කෑම බීම වතුර නැතුව නිනියක කාලෙට වගේ වතුර නැතුව අනන්තවත් දුක් විඳිනවා. තමහර සත්වය ඇවිල්ලා පණ පිටින් අල්ලාගෙන කෑලි කඩ කඩ කනවා. නිකන් කල්පනා කරන තමන්ගේ ඇඟ අරගෙන කවුරු හරි කෑලි කඩ ඉර කනවා නම් කොහොම දුකක් අපිට අත්දකින්නට සිදු වෙයිද? පණ පිටින්ම ගිලිනවා. කොච්චර බේරෙන්නට දිව්වත් බේරිලා ගැලවීමක් ලැබෙන්නේ නැහැ. කොච්චරනම් දුකක් ත්‍රිසන් ලෝකේ තියෙනවද කියන කරුණ දකින්නට බෑ සාමාන්‍ය මේ සමාජයේ සිටින අයට. ඊතරම් දරුණු දුක් ත්‍රිසන් ලෝකේ සිටිනවා. මේ ත්‍රිසන් දුකත් අපි අනන්තවත් අප්‍රමාණවත් විඳලා තියෙනවා. සීමාවක් නැහැ. අසීමිත වාර ගණන් අප්‍රමාණ වාර ගණන්. මේ බවත් හොඳට වැටහෙන්නට ඕනේ. දැන් මෙතෙක් සංසාරේ අපි කොච්චර දුක් විඳලාද මේ එන්නේ කියන කරුණ පෙන්වා දීමටයි මට අවශ්‍ය වන්නේ. කලාතුරකින් දිව්‍ය ලෝකෙටත් යනවා. ඒක එච්චර දුකක් නෑ. නමුත් රාග ගින්දරෙන් දැවෙනවා. ඔය සක්කපඤ්ඤ කියලා සූත්‍රයක් තියෙනවා. පංචසික කියලා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. භද්‍රා කියලා දෙවිදුවක් දැකලා සූර්යවච්චසා කියලා දෙවිදුවක් දැකලා එයා කෙරේ රාගේ ඇති වෙලා එයා ලබා ගන්නට නොහැකිව විඳපු වේදනා ගාථා ගොඩාක් දක්වලා තියෙනවා. හරියට මේ මනුස්ස ලෝකේ මිනිසෙක් ගෑණියක් දැකලා කියන කතාව වගේ දේවල් තමයි කියලා තියෙන්නේ. කොච්චර රාගෙන් දැවෙනවද කියන කතාව තේරුම් ගන්න ඕන නම් දීඝනිකායේ තියෙන සක්කපඤ්ඤ සූත්‍රය අරන් බලන්න. ද්වේෂයෙන් දැවෙනවා. ඒගොල්ලෝ ඊට පස්සේ එතනින් චුත වෙලා ඇවිල්ලා හෙට වෙනකොට പ്രേත ලෝකෙට යන්නටත් පුළුවන්. ත්‍රිසන් ලෝකෙට යන්නටත් පුළුවන්. අපායේක වැඩම උපදින්නටත් පුළුවන්. කිරිෂා දිව්‍ය ලෝකේ තාවකාලික සුවයක් බින්දත් කලාතුරකින් දිව්‍ය ලෝකයට ගියත් එතන නිත්‍ය සපක් කවදාවත් හොයා ගන්නට නැහැ. බ්‍රහ්ම ලෝක වලටත් අපි කලාතුරකින් ගියා. ධ්‍යාන නැත්තම් බ්‍රහ්ම ලෝක වලට කොහෙත්ම ඉපදින්න බ්‍රහ්ම ලෝක වල උපදින්නට බෑ. එමෙනිසා සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ හැරෙන සෑම බ්‍රහ්ම ලෝක වලම අපි ඉපදුණා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වල උපදින්නේ අනාගාමීයයි පමණයි. ඒ බ්‍රහ්ම ලෝකයේ ඇයට කැවෙන අදහසක් මේක නිට්ටයයි කියලා. මේක සදාකාලික ආත්මයක් කියන අදහස කැවෙනවා. මානෙ ඇති වෙනවා. ඒ අවිද්‍යාවෙන් බර වෙනවා. ඒ නිසාම ඒ සත්‍යෝ කවදාවත් ගැලවිලි නැහැ අපායෙන්. ඒ සත්‍යෝ බ්‍රහ්මයෝ ගැලවිලි නැහැ ත්‍රිසන් ලෝකෙන් പ്രേත ලෝකෙන්. කිසිම දෙවියෙක් ගැලවිලත් නැහැ අපායෙන් දිව්‍ය ලෝකෙ මේ പ്രേත ලෝකෙන් ඒ වගේම ත්‍රිසන් ලෝකෙන්. බ්‍රහ්ම ලෝකෙන් පසු එකව ඊළඟ භවයේදී සුගතියක ඉපදින බව පොත්වල දක්වන්නේ. ඊට පස්සේ ඕනෑම දුගතියකට යන්නත් පුළුවන්. ඒ ගැන අපි අමතක කළත් ඒ ඊතාසුළු කාල පරිච්ඡේදයක් ඒ ලෝකවල හිටපු කාලේ අපි අපිට අමතක කළා. අපි මනුෂ්‍ය ලෝකයේ කොච්චරනම් දුකක් වින්දාද කියලා කල්පනා කරලා බලන්න. අති දීර්ඝ සංසාරයේ මේ ගමන් කරන්නේ එකම අම්මා කෙනෙකුෙන් බීපු කිරි ටික ප්‍රමාණක්
මහා සාගරයේ ජලයට වඩා වැඩි මේ ලෝකේ අම්මාවරු නොඋච්ච කිසිම පුද්ගලයෙක් සත්‍යයක් නැහැ. කොයිතරම් දීර්ඝ කාලයක්ද මේ මනුෂ්‍ය ලෝකේ වැනි තැන්වල ඉපදිලා කිරිබී වැඩෙන තැන්වල ඉපදිලා සිටින්නේ. මේ කාලයේදී මව් කුසවල හිර වෙලා විඳපු දුක්, මව් කුසවලින් බිහි වෙන්නට යන විට විඳපු දුක් දැන් ටිකක් කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඉගෙන ගන්නට ගිහිල්ලා විඳපු දුක්, රැකී රක්ෂා කරන්නට ගිහිල්ලා විඳපු දුක්, මේ ශරීරය පෝෂණය කරන්නට විඳපු දුක්, මේ ශරීරය ආරක්ෂා කරන්නට විඳපු දුක් කොච්චරද කියලා බලන්න. මේ ශරීරේ පිනවන්න, සනසවන්න, නලවන්න කරපු දුක් කොච්චරද කියලා බලන්න. සුළු ආස්වාදයක් ලැබීමට යම් යම් අය සමග එක්ුණාම ජීවිත කාලයේම කොච්චරනම් දුක් විඳින්නට සිදු වෙනවද කියලා කල්පනා කරලා බලන්න. මේ ශරීරය කොහොම තිබාගෙන හිටියත් නොඑක ආකාර රෝග පීඩාවලට බඳුන් වෙනවා. අපි සංසාරයේ නොඑක රෝගවලින් දුක් විඳා අපි අය හිතනවා නම් දැන් කාලේ මේ ශරීරේ අපිට කිසිම රෝගයක් නැහැ, අපි නිරෝගී කියලා. ඒක මහා මෝඩකමක්. එක් අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ පෙන්눔 කරනවා යෝයිකෝ බික්කවේ ඉමං කායම් පරිහරන්තෝ මුත්තම්බි ආරෝග්‍යම් පටිජානීය කිමඤ්ඤත්‍ර බාල්යාගේ. මානෙනි මේ දුක් දෙන රෝග හැදෙන කයත් තියාගෙන මොහොතකට හරි මම නිරෝගී කියලා හිතනවා නම් මෝඩකම හැර වෙන මොකද්ද කියන එකයි එහි තේරුම. කොයි රෝගේ කොයි අවස්ථාවේ හැදෙයිද දන්නේ. අද සිටිනවා මේ විදියට හෙට වෙනකොට ඇවිදින්නට බැරි ඔත්පල වෙන තත්යකට පත්වන්නට පුළුවන්, අංශභාග වෙන තත්වවලට පත්වන්නට පුළුවන්. මොන අනතුරකට බඳුන් වෙයිද කියන්නට දන්නේ නැහැ. මොන අනතුරකට බඳුන් වුණාද කියලා දන්නේ නැහැ. මේ අය හිතනවා ඇති අද තියෙන ඇස් කන්නාස ආදී ඉන්ද්‍රියන් සහිත අංග සම්පූර්ණව ඉස්සරත් ඉපදලා හිටියයි කියලා. නැහැ. නොඑක අංග විකලව අතපය නැතුව ඇස් පේන්නේ නැතුව ඉපදිච්ච වාර කියන්නට බෑ. මම ඔය කොළඹ නගරේ දැකලා තියෙනවා මිනිස්සු යනවා අද්දකින් බිමින් යන්නේ දණියෙන් පහල කෑල්ල පනද ඒකට දණිය ළඟට ඔය මොනවා හරි තියාගෙන උතාන හතර ඉරියව්වෙන් යන්නේ අර ත්‍රිසං සතෙක් යනවා වගේ. මේ වගේ ආත්ම භාවයන් ඇස් නැතුව කන් නැතුව අත්පය හරියට නැතුව ලැබපු මනුෂ්‍ය ජීවිත මෙතකේ කියන්න බෑ. ඒ මනුෂ්‍ය ජීවිතේ ජරා දුක් කොච්චරනම් වින්දද කියලා කල්පනා කරන්නට ඕනේ. ජරාවට පත්වන තෙක් ජරා දුක මොකද්ද කියලා දැන්නේ අඩු වශයෙන් අවුරුදු 80ක් 90ක් 100ක් විතර ගිය කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා බලන්න කොහොමද දුක් විඳින්නේ කියලා. Tamanට තේරෙන්න ඕන. නොඑක් රෝගයන්ගෙන් දුක් විඳින ආකාරය තේරුම් ගන්න මේ විදියට අනින්වත් දුක් විඳයි කියලා. මරණ දුක් කොච්චරද? කලාතුරකින් පමණක් කෙනෙකුට හොඳින් මැරෙන්නට ලැබෙවි. නමුත් බොහෝ දෙනෙකුට දුක් විඳලා තමයි මැරෙන්නට සිදුවන්නේ. මොන ආකාරයෙන් මැරෙයිද දන්නේ නැහැ. සමහරට දියේ ගිලා, සමහරට ගින්දරෙන් පිටලා, සමහරට අනිත් අය ඇවිල්ලා ගහලා දාලා පෙරලා, ඒ නැත්තම් බෝම්බ වැනි දේවල් වලට අසු වෙලා නැත්තම් විවිධ ආකාරයෙන් මරණයටපත් වෙනවා. මේ විදිහට සංසාරේ පුරා කොයිතරම්නම් දුක අප විඳද කියන කරුණ තේරුම් ගන්න. දැන් එතකොට මේ විඳපු දුක ඔක්කොම අපි එකතු කළොත් එහෙම කොහොමද කියලා කල්පනා කරන්න ඕනි. එදා විඳපු දුක එදාම නැති වී ගියා. ඒක සත්‍යයි. නමුත් අපි උපකල්පනය කරනවා මේ දුක් ඔක්කොම අපි දැන් ඒක රාශී කරනවා කියලා. අර කලින් කියපු විදියට අපායවල විඳපු අනන්ත ප්‍රමාණ විඳපු දුක්, പ്രേත ලෝකෙ විඳපු දුක්, ත්‍රිසං ලෝකෙ විඳපු දුක්, මනුෂ්‍ය ලෝකෙ විඳපු දුක් මේ ඔක්කොම එක තැනකට ඒක රාශී කළා නම් එහෙම මේ ඇයිට හිතෙන්නට පුළුවන් මේ විශ්වයේම ඉඩමදි ඒ දුක තබන්නට කියලා. සත්‍ය ඒකයි. ඒ තරම් දුකක් විඳලා තියෙන ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මහණෙනි අතීත සංසාරයේ උඹලා විඳපු දුක දන්නවා නම් උඹලගේ හිස ගිනිගත්තත් ඒ ගිනිගත් හිස නිවන්නට නෙවෙයි උඹලා උත්සාහ කරන්නේ. මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් දැකීමටයි උත්සාහ කරන්නේ කියලා. මේවා කුයිතරම් අවබෝධයකින් යුතුවද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ කියන කරුණ තමන්ට තේරෙන්නේ තමන්ගේ හදවත තුළින් ඒ අවබෝධය ඇතිවන විට. මේසා විශාල දුක කියා නිබ කරන්න බැරි දුක ලැබුණා. ඒ දුක දැනෙනවා නම් මේ දුක නිම කරන්නට ඕනේ. මේ දුක නිම කරන්නට මොන පරිත්‍යාගයක් කරලා හරි සංසාර දුක නිම කරන්නට කටයුතු කරන්නට ඕනේ කියන අදහස නිරායාසයෙන් මෙවැනි කෙනෙකුගේ සිත තුළ ඇති වෙනවා. මේ දුක ගැන අවබෝධය නැති නිසා ඒ මෝඩකම තිබෙන නිසා දුක්ඛේ අඥානං කියන මෝඩකම ඒක අවිද්‍යාවේ කොටසක්. කතමාස් බික්කේ අවිද්‍යාවං කෝ බික්කේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති බික්කේ අවිද්‍යාව කියලා පාඩේ ඒ පදේ විස්තර කළ අවස්ථා තිබෙනවා.
දුක ගැන දන්නේ. ඒකයි මේ ඇලෙන්නේ, ඒකයි මේ බැඳෙන්නේ, ඒකයි මේ ප්‍රාර්ථනා කරන්නේ. තව තවත් මේ සංසාරෙම රැඳී සිටින්නට අපේක්ෂා කරලා භව ආශාව කරතබාගෙන ගමන් කරන්නේ ඒ නිසා. දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් තමන් මෙච්චර දුක් විඳයි කියලා තේරෙනවා නම් එක මොහොතක්වත් මේ සසරේ රැඳී සිටීම නුසුදුසුයි කියන කරුණ තමන්ට අවබෝධ වී ආයතේ. මේ තරම් විශාල දුක් අපි විඳිනකොට මානසික දුක් විඳා, ශාරීරික දුකුත් විඳා. වැඩිපුර විඳේ ශාරීරික දුක්. දැන් අපි අපාය වෙන තැන් වල ඉපදුනාට පස්සේ විඳපු දුක් වලින් 99.999ක්ම වගේ. තනි කරම ඒ ශරීරයේ රූපස්කන්ධයේ පැවතින නිසා විඳ දුක්. නමුත් ඒ රූපස්කන්ධයට එදා ඇලුනා. ඒ රූපස්කන්ධයට ආශා කරලා මේ රූපස්කන්ධේ පවත්වාගෙන යන්නට අපේක්ෂා කළා. අර ගිනිගෙන දැවෙන මහා අවීචි මැදත් ඉඳගෙන. හරිම ඥානාන්විත ක්‍රියාවක් නේද කියලා හිතෙනවා ඇති මේ ඇයට. ප්‍රේත ලෝකවල කණ්ඩ නැතුව, බොණ්ඩ නැතුව, අඳින්න නැතුව, ඉන්න නැතුව දහද විඳ බුද්ධාන්තර ගණන් තිස්සේ පැසෙනවා. මහා දුක් විඳිනවා. ඒත් ඒ ශරීරයට ආශා කරන බොහෝ දුක් ලබා දෙන්නේ ශරීරය නිසා. තව තවත් දුරට ඒවැනි ශරීර පවත්වාගෙන යන්නට ඕනේ කියන ආශාවක් තිබෙනවා. කොයිතරම්නම් මෝඩකමක්ද කියලා තේරුම් ගන්න. තමන්ගේ සිත තුළ මේ මෝඩකම ක්‍රියාත්මක වුණා. සංසාරේ පුරා තිරිසන් ලෝකවල අර කීප විද්‍යාකාරයේ දුක් විඳා ඒ තිරිසංගත සත්ත්ව ආත්ම ඒ ආත්මයට කැමැති, ඒ තිරිසන් ශරීරයට කැමැති, පවත්වාගෙන යන්නට ඇලුම් කරනවා, ආශා කරනවා. કોઈ ආකාරයෙන් හරි ඒක පවත්වාගෙන යන්නයි ඒ ඇයට අවශ්‍යයි. අපිටත් එහෙම තමයි එදා. මේ මනුස්ස ලෝකේ කොයිතරම් දුක් ලැබෙනවද? මේ මහා දුක් ගොඩට ආශා කරනවා. මේ ශරීරය තුලින් ලැබෙන දුක මෙතකයි කියන්නට බෑ. එවැනි දුක් ලබා දෙන ශරීරය තව දුරටත් පවත්වාගෙන යන්න භවයේ රැඳී සිටීමට ආශා කරනවා. මේ තරම් විශාල දුකක් මේ ශරීරයේ රූපස්කන්ධය තුලින් ලබා දුන්නා කියන අවබෝධයේ පැහැදිලි ලෙසම කෙනෙකුගේ සිතට අවබෝධ වෙනවා නම් එතකොට පේනවා මේ ශරීරයේ පරමාණුක තරම්වත් රූප කොටසක් නොපැවතිය යුතුයි. ඒ පරමාණුක තරම් හරි රූප කොටසක් තියෙනවා නම් එතන තියෙන්නේ දුක්ඛ සත්‍යයි කියන කරුණ. මේ ශරීරයේ අපමණ රේණුකාරී තැනක ප්‍රාණය තියෙනවා නම් ඒක නරකයි. මොකද ප්‍රාණය තියෙන තාක් දුක තියෙනවා. අපමණ රේණුක තරම් තැනකවත් මේ ශරීරයේ ප්‍රාණය පවතින එක නුසුදුසුයි කියන කරුණ අවබෝධ වෙනවා. දුක්ඛ සත්‍ය ගැන මහා අවබෝධයක් ඇති වෙන විට මේ විදිහට ශරීරය කෙරෙහි කලකිරෙනවා. ශරීරය නිසාම මේ විදිහ දුක් විඳා. මේ දුක් ඔක්කොම විඳේ කුමක් නිසාද? වේදනා ස්කන්ධයේ පැවැත්ම නිසා. සැප වේදනා තිබෙනවා, දුක් වේදනා තියෙනවා, මැදහත් වේදනා තිබෙනවා. මේ සැප වේදනාවට ඇලුන පුංචි කුඩා සුඛාස්වාදයකට මේ ඇලිජ්ජනිතයි අර කලින් කියපු මහා සංසාර දුකට වැටුනේ. එතකොට ඒතරම් විශාල සංසාර දුකක් Tamanට තේරෙනවා නම් මේතා විශාල දුකකට ඇදලා දාපු මේ සියම් සුඛාස්වාදයට ඇලිය යුතුද, බියවිය යුතුද කියන කරුණ තමාගේ හදවත තුළින්ම මතුවේ එනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාළේ බාහිතප්පම් භික්ඛවේ ඒතස්ස සුඛස්සාති වදාමි. මානිනී සුඛයට බියවිය යුතුයි කියලා මම ප්‍රකාශ කරනවා. මේවා බුදුහාමුදුරු මේ ආවට ගියාට කට කහනවට කියපු වචන නෙවෙයි, හදවත තුලින් දැක දැක කියන වචන. අපි කියන්නේ මේ විදිහට මේ දුක. එතකොට ඒ සුඛාස්වාදයේ විඳින්නට ලස්සන රූප, ලස්සන ප්‍රිය ශබ්ද, ප්‍රිය රස, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය ස්පර්ශ අපි හොයා කටයුතු කළා. මේවා අපිට සැප ලබා දෙන දේවල් කියලා කතා කළා. මේවට ආශා කරපු නිසායි අර කියපු කලින් ප්‍රකාශ කළ මහා දුක්ඛ ස්කන්ධේ අද්දකේ අද්දදක්වාම සසරින් සසරට ගමන් කරලා සසරේම ගිලිලා සිටි. එතකොට මේ සුඛාස්වාදයේ ගෙන දෙන අරමුණු කෙරෙහි ඇතිවන්නේ සතුටක් නෙවෙයි, ප්‍රාර්ථනයක් නෙවෙයි, මහා බියක්. මහා විශාල සංසාර දුකකට ඇදලා දමන අරමුණු, මහා සංසාර දුකකට ඇදලා දබපු අරමුණු, ඒ වගේම මහා සංසාර දුකේ ගැට ගහන සුඛාස්වාදයට තියෙන ආශාව කියලා හරියට තේරෙනවා නම්
මේ වේදනා ස්කන්ධය කෙරෙහි පුදුම කලකිරීමක් ඇති වෙනවා. මේ සියල්ලට ඇති වෙන්නට හේතුනේ සංඥාවෙන් මුලා වෙච්ච නිසා. මම කියන සංඥාව ඇති කරගත්තා, මගේ කියන සංඥාව ඇති කරගත්තා, හොඳයි කියන සංඥාව ඇති කරගත්තා, ලස්සනයි කියන සංඥාව ඇති කරගත්තා. සංඥාවෙන් පැටළුණා, සංඥාවෙන් මුලා වුණා. ඒ මුලා වෙච්ච නිසා ඒ මුලාව තේරුම් ගන්නටවත් නොහැකිව තව තවත් මුලාවෙන් මුලාවටමපත් වුණා. මෙසේ ගමන් කරනකොට සංසාරයේ දුක් විඳීමට එක්තරා හේතුවක් තමයි ඔය සංඥාවේ තියෙන මුලාව. ඊට අමතරව සංස්කාර ස්කන්ධේ කොයිතරම්නම් දුකකට අපි පත් කළාද කියන කරුණ තේරුම් ගන්න. තිතින් සිටිවිලි අරලා කුසල සංස්කාර කළා, අකුසල සංස්කාර රැස් කළා. ඒ නිසා තමයි මේ තරම් සංසාරේ පුරා මිනිසින් ඉපදී මෙරි ඉන්නේ. එතකොට සංස්කාර කෙරෙහි හරිම කලකිරීමක් ඇති වෙනවා. මේ ඉතා කෙටියෙන් කතා කරන්නේ. විඥානස්කන්ධය ගැන ඊළඟට බලන්න. විඥානස්කන්ධයේ පැවැත්ම නිසා තමයි මේ දුක් ඔක්කොම අපිට විඳින්න වෙන්නේ. හිතන්න මම මෙතන සම්පූර්ණයෙන් සිහි නැති කළා කියන්නේ. මේ ලෝකෙ මොනම දුකක්වත් මට එතකොට නැහැ. සිහියේ නැතේ. මේ විඥානයේ පැවැත්ම පවතින තාක්කල් දුක අත්දකින්නට සිදු වෙනවා. එතකොට මේ විඥානයේ පැවැත්ම තියෙන තාක්කල් දුක එතන විඥානයේ දුක්ඛ සමුදය සත්‍යයක් වෙනවා. සෑම විඥානයක්ම ඇතිවන්නේ. ඇහැට රූප බලලා හරි කනට ශබ්ද අහලා හරි චක් විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන ආදී ඒ සියලුම විඥාන ස්කන්ධයම ජනිත වීමට මූලික වෙන්නේ ඉස්සල්ලාම ප්‍රතිසන්දි විඥානයක් මෞකසක හරි වෙන තැනක හරි ගිහිල්ලා හටගත්තු නිසා. එතකොට Tamanට තේනවා මේ භවයෙන් භවයට ගැට ගැසි ආපු මේ ප්‍රතිසන්දි විඥානයේ පැවැත්ම කුයිතරන්නම් භයානකද, කුයිතරන්නම් දුකකට පත් කරන දෙයක්ද. මේක නේද දුක්ඛ සමුදය සත්‍ය කියලා අවබෝධ වෙනකොට මේ ප්‍රතිසන්දි විඥානයේ කුයි ලෝකයකවත් නොපැවතිය යුතුයි කියන හැඟීම ඇති වෙනවා නම් එදාට තරමක් දුරට හෝ දුක්ඛ සත්‍යය Taman අවබෝධ කළා කියලා සැනසෙන්නට පුළුවන්. අබමල් රේණුක තරම්වත් විඥානස්කන්ධයේ පැවැත්මක් තිබීම නිසුදුසිය. අබමල් රේණුක තරම්වත් රූපස්කන්ධයේ පරමාණුක තරම්වත් රූපස්කන්ධයේ පැවැත්මක් තිබීම නිසුදුසිය. ඒකාන්තයෙන්ම දුක මේකේ, දුක්ඛ සමුදයත් මේකේ කියලා අවබෝධ විය යුතුයි. දුක්ඛ සත්‍ය හරියට දකිනකොට එහෙම අවබෝධ වෙන්නේ නැතුව ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ ආදී වශයෙන් ওই පාඩ කටපාඩම් කරගෙන ඒවා නිර්වචනය කරමින් විදහා දක්වමින් විස්තර කර ආහා කියවා හිටියට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නට බෑ. ඒවා වචන වලට සීමා වෙනවා, සංඥා වලට සීමා වෙනවා. එම නිසා මේ අය හැකි අය සිටිනවා නම් අතීතයේ විඳපු දුක් දකින්න අනාගතේ කොච්චර තව දුක් විඳින්න සිදු වෙනවද කියලා බලන්න. එන්නෙන්ටම දුක වැඩි වෙනවා මිසක් වාසය යන්න දුක අඩුවීමක් නෙවෙයි සිදු වෙන්නේ. අනාගතේ යටත් පිරිසෙන් සෝවාන්වත් උනේ නැත්තම් මොන ලෝකෙට කවුද යයිද කියලා කවුද දන්නේ? අද මේ මිටියට වෙනකොට ප්‍රේත ලෝකෙට යන්න පුළුවන්. නැත්තම් ත්‍රිසන් ලෝකෙට යන්න පුළුවන්. නැත්තම් අපායට යන්න පුළුවන්. නියපොත් උඩට ගත්ත ප්ලාස්ටික් වගේ ඉඳලා සුළුදෙනේ පමණයි සුගතියක උපදින්නේ කියලා මා කලින් කිව්වේ ඒ නිසා. බුදුහාමුදුරු පෙන්눔 කළේ ඒ නිසා. ඒක නිසා කල්පනා කරලා බලන්න ඕන. මේ මහා දුක්ඛ ස්කන්ධයෙන් ගැලවෙන්නට නම් අපි නිසි මාර්ගයක ගමන් කළ යුතුයි කියන කරුණ. මේ විදියට අතී සංසාරේ පුරා ඒව මිදන් දීගරත්තම් බික්කවේ දුක්ඛම් පච්චුන බෝතං තිප්පම් පච්චුන බෝතං විසනම් පච්චුන බෝතං කටසි වද්දිතා අල්ලමීව සබ්බ සංඛාරේසු නිම්මින්දතං අලම් විරජ්‍යතුං අලම් විමුච්ඡති. මේ තරම් විශාල දුකක් තිබෙන නිසාම මහණෙනි උඹලට කලකිරීමටම සුදුසුයි අල්ලමීව නිම්මින්දතං අලම් විරජ්‍යතුං මේවා කරේ නොඇලීමටම සුදුසුයි, ඇලීමට නෙවෙයි. අලමේව විමුච්ඡතුං නිදහස් වීමටම සුදුසුයි, අල්ලාගෙන උපාදාන කරගෙන භවයෙන් භවයට යන්නට නෙවෙයි සුදුසු. දැන් මේ විදිහට හරියට දුක්ඛ සත්‍ය ගැන අතීතයේ විඳපු දුක ගැන හරි අවබෝධයක් ඇති වුණා නම් මේ කියන කරුණ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ටිකක් හරි භාවනා කරන අය හෝ භාවනා කරලා සිටින අය හෝ ප්‍රඥාව තියෙන අය විසින් ඒක කරන්න. අතීතයේ මෙච්චර සංසාරේ පුරා මා කියවනේ කොච්චර කල් ආවද කියලා. අපි ඇහැ ගන්නවා, මේ ඇහැ පිනවා සතුටු නා කන පිනවා නාසය පිනවා දිව පිනවා ඒ වගේම මනස පිනවා ඔනෝෙක් ඔය ඉන්ද්‍රියන් පිනවා ආශාවෙන් ගැට ගැසුණා. අද දක්වාම මේ ආශාව තෘප්තිමත් කරන්නට පුළුවන් වුණාද මේ කාටවත්? අදත් ඒ ආශාවට මෙයට වෙලා
දැන් වස්සදුසු නැද්ද? එතකොට Tamanට තේරෙනවා මෙතෙක් සංසාරේ පුරා ආසාවෙන් බැඳි බැඳි හිටිය සංසාරේට ගිල්ලපු මේ ආසාව අයින් කිරීම සඳහා දැන් වස්සදුසු කාලේ එළඹ සිටිනවා කියන කරුණ හදවත තුලින් මතුවී ආයිතුයි. හදවතේ හටියට ධර්මයේ දකින්න කෙනෙකුට එසේ එනවා. අපි ද්වේෂෙන් ගැට ගැසුණා, ද්වේෂෙන් කැකෑරුණා, ක්‍රෝධේ වෛරය සංසාරේ පුරා තබාන හිටියා. මෙතෙක් සංසාරේ පුරාක තබාන හිටියට දැන් ඒක ඇති වෙලා ඉවත් කරන්නට පුළුවන් වුණා. තවම තියෙනවා. ඒක නිසා දැන් වස්සදසු නැද්ද මේ ද්වේෂය නැති කරන්නට? මේක හරියට තේරෙනවා නම් Tamanටම තේරෙනවා කවුරු හරි ඇවිල්ලා කෑලි කෑලි කප මරුවත් මම තරහසිතක් ඇති කරගන්නේ නැහැ කියන අදහස. එවැනි කෙනෙකුට මෛත්‍රිය පතරවල ධ්‍යානයක් උපදවනවා කියන කරුණ ඉතාම සරල දෙයක්. මහා බරපතල දෙයක් නෙවෙයි මෛත්‍රියකින් ධ්‍යානයක් උපදවන එක. නිසි ප්‍රතිපත්ති අනුව පිළිපැද්දොත් ඒක ඉතා සුළු දෙයක්. ඒක නිසා ඒ විදිහට වෛරය මම අයින් කරගත යුතුයි කියලා අදහස ඇති වෙන්නට ඕන. ඊළඟට මෝහයෙන් පැවතුණා. සංසාරේ පුරා කොච්චර මෝහයෙන් මම කියලා හිතුවද මගේ කියලා හිතුවද? එච්චර දුක් ලබා දීපු ශරීරයේ මගේ ආත්මය කියලා මුලා වෙලා කටයුතු කළාද? දැන් අසුදුසුයි නේද මේ මුලාව අයින් කරගන්න. ඒ අදහස Taman දෙන්න ඕන નિરાයාසයි. මම මේ වචන ප්‍රකාශ කරන්නේ හදවතින්. මේ අයගේ හදවතින් ඒ අදහස මතුවෙන්නට ඕන. නැත්තම් මේවා හැඟීම් වලට පමණක් සීමා වෙනවා. මේ කණින් ඇහෙනවා අනිත් කණින් පිට වෙනවා. හදවතේ රඳින්න දෙයක් නැහැ. දත්තු ප්‍රයෝජනෙකුත් නැහැ. දැන් එහෙම තේරෙනවා නම් සංසාරේ පුරා මෙතෙක් දුක් ලබා දීපු ඒ ශරීර පංචස්කන්ධ ලෝකයන් දෙස දැන් බලන්න. කල්ප ලක්ෂයකට උඩදී තිබුණු මේ පංචස්කන්ධ ලෝකයන් ගැන මේ අය හිතුවොත් එහෙම දැන් ඒකේ අපමණ රේණුක දෙයක්වත් හිතන්නට පුළුවන්ද? තියෙනවද? පවතිනවද? නැහැ. කල්ප ලක්ෂයක් වුණේ නැහැ. කල්පයකට උඩදී තිබ්බ තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් දෙස බලන්න. ඒවා නැති වෙලා ගියා. එච්චර ඕනේ නැහැ. ගිය ආත්මේ තිබුණු පංචස්කන්ධ ලෝකේ දැන් තියනවද කියලා බලන්න. නැති වෙලා ගිහිල්ලා මොකක්වත් කිනල්ලා නැහැ මේ ලෝකේ මේ වෙනකොට. දැන් මේ තියෙන පංචස්කන්ධ ධර්ම ටිකත් දර කඩක් විසි කරනවා වගේ පැත්තකට විසි කරනවා. මේකයි ඇත්ත. ගිය ආත්මේ මැරෙනකොට කර්මයක් සිහිපත් වුණ නිසා නැවත ඉපදුනා. ගිය ආත්මේ පහළ වෙච්චි ප්‍රතිසන්දි ජනක ඒ විපාක ශක්තිය දැස්සේ වුණා. එදා තිබ්බ භවංග සිත එදාම නිරුද්ධ වුණා. අලුත් භවංග සිත මේ පරම්පරාව මේ ජීවිතේදී පහළ වුණා. මේතනින් මැරෙනකොට ඊළඟ භවයේ අලුත් භවංග සිතක් එනවා. මේ භවංග චිත්ත පරාපරාව සිදී යනවා. එතකොට ගිය ආත්ම කෙනෙක් මේ ආත්මයට ආවෙත් නැහැ. මේ ආත්ම කෙනෙක් මතු ආත්මිකට යන්නෙත් නැහැ. නැසඳී පැවැත්වාගෙන යන හේතුඵල ක්‍රියාදාමයක් සිදුවි යනවා. මමෙක් යනවා නෙවෙයි, ආත්මයක් යනවා නෙවෙයි, ගැහණියෙක් පුරුෂයෙක් වෙනක් තේ පුද්ගලයෙක් ගමන් කරනවා නෙවෙයි. ඒ අවබෝධය දැන් ඇති කරගන්න. ඇති කරගෙන මේ තරම් විශාල සංසාරික දුක් ලබා දුන්නා වූ මේ මහා පංචස්කන්ධී කාන්තෙම්ම දුකයි, දුක්ඛ සත්‍ය මේකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒකයි බුදුහාමුදුරුවෝ විසින් අදාළේ. දුක කියන්නේ මහණෙනි, දුක්ඛ සත්‍ය කියන්නේ කෙටියෙන් කියනවා නම් මේ පංචස්කන්ධී පැවැත්ම. ඒක නිසා මේ තරම් දුක් ලබා දීපු දුක් ලබා දෙන මේ පංචස්කන්ධේ මම අත්හරිනවා කියලා අවංකවම හදවතින්ම දැන් අතහරිනවා. හරියට භාවනා දිනු කෙනෙක් අතහැරීම කළා නම් සිතට අරමුණු නැතුව හිත හිස්වී යනවා මෙතන. මොයේ හිස්වී වීම අල්ලන්නට ඕනේ නැහැ. ඒකත් දැනීම මාත්‍ර පංචස්කන්ධයට අයත් ධර්මයක්. එතන දැනීමක් තිබෙනවා. ඒක නැති වී යන අනිත්‍යයට යන නිරුද්ධ වී යන ධර්මයක්. මේකෙනුත් මට වැඩක් නැහැ. මේක සංස්කාර ධර්මයක්. මෙයත් අත්හරිනවා කියලා අත්හරින්න. දැන් පොඩි නිවීමක් වාගේ තත්යකට හිතපත් වුණොත් ඕක සදාකාලික දෙයක් නෙවෙයි, ස්ථිර දෙයක් නෙවෙයි, පවත්නා දෙයක් නෙවෙයි. හැම විටම තව මොහොතකින් නැති වී යනවා. මේකත් අනිත්‍ය දෙයක්. මේකත් අත්හරිනවා කියලා අත්හරින්න. දැන් සීතල වීමක් තියෙනවා. හරියට කරපු කෙනෙකුට කායසිත සීතලලා නිවිලා යා. ඔය නිවියාමත් ස්ථිර වශයෙන් සදාකාලික පවතින පවසින දෙයක් නෙවෙයි. මේකත් මම අතහරිනවා කියලා අතහරින්න.
මේ අතහරිනවා කියපු සිතත් අතහරිනවා කියලා අතහැරලා සිතින් සිත බලන්න මොකද්ද වෙන්නේ කියලා සිත නිවියයි. සකය සිත ශාන්ත වෙලා සීතල වෙලා යයි. මේ ශාන්ත සීතල නිවිය යාමට කියනවා නිවන කියලා. ඒ தත්ත්වයට පත් කර ගන්නට පුළුවන් දුක්ඛ සත්‍ය හරියට අවබෝධ කරගෙන ඒ දුක්ඛ සත්‍යයේ අවබෝධය තුළින් බුදුහාමුදුරුවෝ කියනවානේ අල්ල බීවනින් බින්දුතුන් කලකිරීම ඇති කර ගන්නට පුළුවන්. කලකිරීම ඇති වුණාට පස්සේ විරජ්‍යතුන් විරාගය ඇති කර ගන්නට පුළුවන්. විරාගය ඇති වුණාට පස්සේ අතහරින්නට පුළුවන්. එතකොට නිදහස් භාවය ලැබෙනවා. පංචස්කන්ධ ධර්ම අතහැරලා තමයි නිවන් ලබන්නේ. අතහැරලා කියන්නේ ඒවා සම්පූර්ණයෙන්ම සිතට අරමුණු නොවේ විසංඛාරගත වූමින් නිවන් ලැබෙන්නේ. ඒ නිර්වාණ ධාතුව ලබා ගැනීම සඳහා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ මේ ඇයට හේතු වාසනා වේවා කියමින් මේ දේශනාව දැන් නිම කරනවා. හේතුව දැන් 4:00ට ආසන්න නිසා. පැයකට ඉතාමත්ම ආසන්න කාලයක් ගත වූ නිසා. එතකොට මේ අය ඔය කියපු කරුණු අනුව පිළිපැද්දොත් පමණක් ප්‍රතිඵල ලැබේ. පිළිපැද්දා කියන එකෙන් අදහස් කරන්නේ ඒ අනුව නැවත මානසිකාර පවත්වන්න. පවත්වාගෙන යමින් මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇති කරගන්න. දුක්ඛ සත්‍ය වූ මේ පංචස්කන්ධේ ඒ වගේම දුක්ඛ සමුදය සත්‍යයක් වූ මේ පංචස්කන්ධේ කෙරෙහි කලකිරීම ඇති කරගෙන අතහරින්න පුළුවන්ද කියන එක අවංකවම අත්දකින්නට උත්සාහ කරන්න. එසේ කළොත් කවදා හෝ දවසකදී මේ භවයේ නොවන්නට පුළුවන්, මතු භවයකදී වන්නට පුළුවන්, මේ බුද්ධ ශාසනයේ නොවන්නට පුළුවන්, මතු බුද්ධ ශාසනයකදී වන්නට පුළුවන්. ඒකාන්තයෙන්ම නිවන් ලබා ගැනීම සඳහා හේතු වෙනවා ඇති, වාසනාව වෙනවා ඇති. එසේම වේවා කියලා ඔබ සැමටම මම ආශිර්වාද කරනවා. හොඳයි. මේ ධර්ම දේශනාව පැවැත්වීමේ